ආයිබෝවන් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කාන්තාවන්ට ප්‍රධාන වශයෙන් බලපාන දෝෂ කාරණා සම්බන්ධයෙන්. ඒ තමයි പ്രേත දෝෂ, කාම പ്രേත දෝෂ, කාම പ്രേත බන්ධන සහ කළු කුමාර දෝෂය. මෙන්න මේ කාරණා ටික සම්බන්ධයෙන් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරනවා. පසුගිය දවස්වල අපිව හම්බෙන්න පැමිණි කාන්තාවන්ගේ යම් ප්‍රමාණයකට තිබ්බ කාරණයක් තමයි මේ කළු කුමාර දෝෂය කියන එක. නමුත් කළු කුමාර දෝෂය කියන එක අපි හරියට හඳුනාගත යුතු කාරණයක්. මොකද කළු කුමාර දෝෂය කියන කාරණේදී ඇතැම් අයට මේ කළු කුමාර දෝෂයද එහෙම නැත්නම් මේක പ്രേත දෝෂයක්ද එහෙම නැත්නම් මේක කාම പ്രേත දෝෂයක්ද එහෙම නැත්නම් මේක කාම പ്രേත බන්ධනයක්ද මෙන්න මේ කියන කාරණා ටික හරියට හොයාගත්තේ නැත්නම් මේ දෝෂය ඉවත් කිරීම කියන එක නිෂ්ඵල කාරණයක් වෙනවා. මොකද කළු කුමාර දෝෂයේ තියෙන කෙනෙකුට අපි කියනවා ඒකට අවශ්‍ය නිසි ක්‍රියාපිළිවෙලක් තියෙනවා, නිසි පුදක් තියෙනවා. කරන්න ඕන කාරණා මන්ත්‍ර ශාස්ත්‍රය ඇතුලේ කිවත් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදෙ නිසි ක්‍රමවේදයටයි කළු කුමාර දෝෂය ඉවත් වෙ යුත්තේ. කවුරු හරි කියනවනම් කළු කුමාර දෝෂේ අපිට පුදක් දෙන්න නැතුව අයින් කරන්න පුළුවන්, බොහොම ලේසියෙන් අයින් කරන්න පුළුවන් කියලා ඒක සැබවින්ම මිත්‍යාවක්. මොකද ඒ කාරණේට ගිහිල්ලා කළු කුමාර දෝෂය අයින් කරන්න බෑ. මොකද කළු කුමාර දෝෂයේදී අනිවාර්යයෙන්ම සිදුවෙන්නේ අපි කියනවා පුදක් ගැනීමට අවසරයක් තියෙනවා කළු කුමාරයාට. ඒ කළු කුමාරයා ඒ පුද දුන්නාට පස්සේ කාන්තාව අතහැරලා ඉවත් වෙනවා. මොකද එයාට පුද ගැනීමට අවසරයක් තියෙනවා. ඒ නිසා තමයි කළු කුමාර දෝෂය අයින් කරනකොට අපි નિયમિત පුද දිය යුතු වෙන්නේ. ඉතින් මේ තව කාරණයක් තියෙනවා මේ പ്രേත දෝෂය. මොකද කාන්තාවන්ට പ്രേත දෝෂ කියන කාරණේ මුල් අවස්ථාවේදී බලපාලා මේක පසුවට මේක දීර්ඝ කාලයක් තිස්සේ අපි ඉවත් කරගන්න නැතුව අපි මේක ගණන් ගන්න නැතුව ඉඳලා සමහර විට මේක කිව්වට gedara කට්ටිය ගණන් ගන්නේ නැහැ කවුරුත් විශ්වාස කරන්නේ. ඉතින් මෙන්න මේ කාගේ කාරණේදී പ്രേත දෝෂය දීර්ඝ කාලීනව කාම പ്രേත දෝෂයකට යන්න පුළුවන්. මේ කාම പ്രേත දෝෂය කියන්නේ මේ പ്രേතයා මේ කාන්තාවගේ ශරීරයට තියෙන ආසාව සහ මේ අපි කියනවා ලිංගික ආශාව සහ අපි කියනවා හැඟීම් දැනීම් මේ තෘප්තිය කියන මෙන්න මේ කාරණා ටික නිසා දීර්ඝ කාලීනව මේ කාන්තාවත් එක්ක මේ പ്രേතයා අපි කියනවා රැඳී ඉන්නවා. එතකොට මේක කාම പ്രേත දෝෂයකට යනවා. ඉතින් මේ කාම പ്രേත දෝෂය අපි කියනවා යම් විදිහක හඳුනා ගන්න ගියපම යම් ගැටලු කාරණා ඇති වෙනවා. සහ එතනින් එහාට අපි දන්නවා කාම പ്രേත බන්ධනයක් කියලා කාරණයක් තියෙනවා. මේ කාම പ്രേත බන්ධනය කියන කාරණේ වෙන්නේ අපි දන්නවා යම් හේතු කාරණා නිසා සමහර විට අපි කියන මේ වශී කර්මවලදී කාම പ്രേත බන්ධන කරනවා. මොකද අපි මේ කියන්නේ කාමයේ මුල් කරගෙන තමයි මේ പ്രേත බන්ධනයක් කරන්නේ. එතකොට යම් പ്രേත කොටාසයක් ගෙනල්ලා අපි කියනවා කාමයේ මුදුන්පත් කරගෙන මේ ස්ත්‍රියට බැඳුවාට පස්සේ ඒ ස්ත්‍රිය අපි කියන්නේ කාම ආශාව මුදුන්පත් වෙලා මේ පුරුෂයත් එක්ක නැඳී ඉන්නවා. සහ සමහර අතම් විට තියෙනවා අපි දන්නවා ඔය කතාවරත් කියන කාරණා තියෙනවනේ. දේවාලයකට ගියා කම්මහත්තයාට අවුරුදු 60යි ගෑන් ළමයට අවුරුදු 20යි. ඉතින් දේවාලයට ගිහලා යන්ත්‍රයක් දැම්මට පස්සේ දැන් මේ ගෑන් ළමයා ඒ දේවාලයටම යනවා. ගලවා ගන්න බෑ, ඉවත් කරගන්න බෑ, අයින් කරගන්න බෑ. කම්මහත්තයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. කම්මහත්තයාට මෙච්චරයි වයස, කම්මහත්තයාගේ දරුවගේ වයස තමයි මේ ගෑන් ළමයා කියලා කොහොම ලොකු කතා තියෙනවනේ සමාජයේ. මේ වෙන්නේ මොකද මේ කාම ප්‍රේත බන්ධනය. ඉතින් මම මේ කළු කුමාර දෝෂ ගැන අද ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මම මේ പ്രേත බන්ධනයක් නැත්නම් പ്രേත දෝෂයක්, කාම പ്രേත දෝෂයක්, කාම പ്രേත බන්ධනයක් කියන කාරණා තුන ගැනයි මම අද දීර්ඝ වශයෙන් කතා කරන්නේ. මොකද මේකට හේතුවක් තියෙනවා. මේ කාම പ്രേත බන්ධනයක් නැත්නම් කාම പ്രേත දෝෂයක් ඉවත් කරන්න යනකොට කාන්තාවන්ට නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. සහ ඒ වගේම තමයි මේක ඉවත් කරන්න යන කට්ටියට සමහර විට ඇතැම් විට නරක නාම හගන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ ඇයි මේක වෙන්නේ කියන කාරණේ අපි මුලින් ඉඳන් කතා කරමු. අපි මුලින්ම මේ പ്രേත දෝෂය කියන කාරණාව කතා කරමු. එතනින් එහාට පටන්ගෙන අපි ඊටු කාරණා ටිකට යමු. දැන් പ്രേත දෝෂයක් කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතනවා ඔයාලට යම් දැනුමක් තියෙනවා. අපි කියන්නේ මළගිය යම් പ്രേතෙක්, අපි කියනවා මළගිය යම් പ്രേත ආත්මයක් යම් ශරීරයකට මොන හරි හේතුවක් නිසා ඇතුල් වීමක් එහෙම නැත්නම් අපි කියනවා යම් දිෂ්ටි වැටීමක් බැල්ම වැටීමක්. ඉතින් මෙන්න මේ කාරණා නිසා යම් പ്രേත දෝෂයක් එන්න පුළුවන් කාන්තාවකට. ඉතින් මේ പ്രേත දෝෂය කියන කාරණේ එක්කෝ අපි දන්නවා අවේලාවකට යම් දෙයක් කාලා බීලා එළියට බහලා ගියාට පස්සේ මේ කාරණේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනිවීමක් කියන කාරණේදී මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ මේ කාරණා නිසා പ്രേත දෝෂ එන්න පුළුවන් ශරීරයට. නැත්නම් භූමිය වල ඉන්න යම් പ്രേත අපි දන්නවා මේ භූමිය වලට ගියාට පස්සේ ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් ওই කාරණා නිසා නොයෙකුත් හේතු නිසා പ്രേත දෝෂ කියන කාරණා එන්න පුළුවන්. ඉතින් මේ ප්‍රේත දෝෂයක් Tamanට ආවට පස්සේ යම් වෙනස් වීම් ටිකක් තියෙනවා අපි කාන්තාවන්ගේ. අපි දකිනවා සමහර විට අපිරිසිදුයි, අපිලිවෙලයි අපි කියනවා. එතකොට කතා බහ වෙනස් වෙනවා, කාරණා තියෙනවා, තරහ යන ගතිය එන්න පුළුවන්. ඉතින් ඔහොම යම් ශරීරය අපි කියනවා කෙට්ටු වෙන්න පුළුවන්, වැහැරලා යන්න පුළුවන්. ඔය වගේ යම් කාරණා තියෙනවා പ്രേත දෝෂ. ඉතින් මුල් කාලේදී අපි මේ പ്രേත දෝෂේ හරියට හඳුනාගෙන ඉවත් නොකරොත් වෙන්නේ මේ പ്രേත දෝෂේ දීර්ඝ කාලිනව ශරීරගත වෙලා තියෙනකොට මේ ඉන්න പ്രേතයා මේ කාන්තාවට ඇලුම් කරනවා. මේ කාන්තාව අපි කියනවා රාගය, ආලය ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කාරණෙත් එක්ක වෙන්නේ ඊට පස්සේ මේ പ്രേතයා
ටික කාලයක් යනකොට අපි කියනවා මේ කාන්තාවගෙන් අපි කියන්නේ ලිංගික තෘප්තියක් ලබන්න උත්සාහ කරනවා. ඉතින් මේ කාරණේදී දීර්ඝ කාලීනව අපි කියනවා අවුරුදු 10 15ක් මේ කාරණේට යනකොට මේ කාන්තාව ටික කාලයක් යනකොට මේ කාරණේට හුරු වෙනවා. අපි කියන්නේ එයාට ඒක නැතුව බැරි වෙන කාරණයක් තියෙනවා. කියන්නේ ඒක දෝෂයක් හැටියට එයා ටික කාලයක් ගියාට පස්සේ දකින්නේ නැහැ. ඒක ඊට පස්සේ එයාට සාමාන්‍ය කටයුත්තක් වෙනවා. මම මේ කියන කාරණේ මම ඊතරම තේරෙනවා ඇති ඔයාලා අහගෙන ඉන්න කට්ටියට කියලා. ඉතින් ඊට පස්සේ වෙන්නේ මේ කාන්තාව කිසි කෙනෙකුට මේක කියන්න යන්නේ නැහැ. මට මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා කියන්නේ. ඇයි මේක අපි කියන්නේ අර තමන්ගේ දෙයක් වෙනවා ඉස්සරහට. මේ പ്രേත දෝෂය අපි කියනවා මේ කාමාශාවත් එක්ක කාම තෘප්තියත් එක්ක මේ එන කාරණේ ඊට පස්සේ අපි කියන්නේ එයාට නැතුව බැරි දෙයක් වෙනවා. එයා මේකට හුරු වෙනවා. යම් කාලයක යම් වෙලා දිනේ නිශ්චිත වෙලාවකදී අපි කියනවා රාත්‍රී කාලේ හෝ ඒවා නැත්තම් යම් වෙලාවක අපි කියන්නේ මේ කාරණේට මෙයා හුරු වීමක් වෙනවා. අපි කියන්නේ අර සුවන් තෘප්තියක් ලැබීමේ කාරණයකට යනවා. ඉතින් ඒ කාරණෙත් එක්ක මේ දෝෂය අපි කියන්නේ කාටවත් කියන්නේ නැහැ, තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. අපි ඊට පස්සේ අපි කියනවා මෙන්න මෙතන අනිත් කාරණේ තියෙනවා. අපි මේක යම් විදිහකින් යම් කෙනෙකුට මේ ගැන සැක හිතිලා ගියා කියමුකෝ අපි දේවාලයකට හරි බලන්න. දේවාලයකට හරි ගියාට බලන්න පස්සේ වෙන්නේ අපි මේ ඉන්න ප්‍රේතයා ගෙන්නලා අපි කතා කරන්න හැදුවා ශරීරගත කරලා දුන්නත් මේ කාන්තාව නෑ. එහෙම කෙනෙක් නෑ, මට කවුරුත් එන්නේ නෑ, මට මුකුත් කියන්නේ නෑ, මගේ හිතට මුකුත් දැනෙන්නේ නෑ කියලා තමන් විසින්ම තමන් මෙයාව හංග ගන්න හදනවා. මෙයාව යටපත් කරගන්න හදනවා. අන්න ඒ කාරණේදී මේ ප්‍රේතයා මේක අවියක් කරගෙන මේක උදව්වක් කරගෙන මෙයා සැඟවෙන්න උත්සාහ කරනවා. මොකද හේතුව මේ කාන්තාව විසින් තමයි මෙයාව හංගගන්නේ. මොකද මෙයාව Tamanට ඕනේ කියන අර Tamanගේ කියන හැඟීම ගිහිලයි අර කාරණා ටික නිසා. ඉතින් ඔන්න ඔය කාරණාවේදී මේක අපි කියනවා අර ඒ කාන්තාවගේ හිතේම මේක නෑ, මම මේක තියාගෙන ඉන්නම්, මේක මට ප්‍රශ්නයක් නෑ, ගැටලුවක් නෑ, මට මේකෙන් මට කරදරයක් නෑ කියන අරමුණ නිසා මේ අපි කියනවා මේ ප්‍රේත දෝෂේ Taman විසින්ම වහගෙන Taman විසින්ම යටපත් කරගන්නවා කියන්නේ දෝෂිවත් කරගන්නවා කියන කාරණේ. මේ දෝෂේ තමන්ම හංගගෙන මේකට හුරු වෙලා ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට වෙන්නේ යම් ගැටලු කාරණා තියෙනවා. අපි කියන්නේ මේක විවාහයකදී වගේ කාරණයකදී සෑහෙන ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. විවාහ ජීවිතේ දරෑම දක්වා ප්‍රශ්න එනවා. එතකොට මම මේක ගැන කියන්නම් කොහොමද හඳුනා ගන්න කියලා. එතකොට අපි මෙතනින් එහාට අපි යමුකෝ මේ කාමප්‍රේත බන්ධන කියන කාරණේට. මේ කාමප්‍රේත බන්ධනයක් කියන්නේ මේක මන්ත්‍ර ශාස්ත්‍රය තුල බලගැන්වීමක් තියෙන. ඒ කියන්නේ යම් ප්‍රේත කොට්ටාසයක් අල්ලගෙන අපි කියනවා කාමප්‍රේත පැත්තේ ඉන්නවා යම් දේවතාවුන් කොස්ටා. ඒ කියන්නේ අපි යක්ෂ පැත්තේ යම් කාම ප්‍රේත ඉන්නවා දේවතා කොට්ටාස ටිකක් අපි කියන්නේ යක්ෂ පැත්තේ. ඉතින් මෙයාලා හරහා මේ ප්‍රේතය අපි කියන්නේ බල ගන්න ඕන. ඒ කියන්නේ කාමයේ පැත්තෙන් බල ගන්නවා තමයි කාන්තාවකට මේ බන්ධනය කරන්නේ. ඉතින් මේක මේ කාන්තාව බන්ධනය වුණාට පස්සේ වෙන්නේ මේ ප්‍රේතයාගේ තියෙන කාම ආශාවට තමයි මේ කාන්තාව මෙහෙවගන්නේ. ඉතින් මම මේකට පොඩි උදාහරණයක් පොඩි නිදසුනක් දෙන්නම්. මට අත්දැකීමක් තියෙන කාරණයක්. මට දැන් ටිකක් මාස 3-4කට කලින් පිරිමි දරුවෙක් කතා කරා. මේ දරුවා දකුණු පළාතේ දරුවෙක්. ඉතින් මේ දරුවා මට කතා කරලා කියපු කාරණයක් තමයි අනේ මහත්තයෝ මගේ නෝනාව මම දන්වැල් දාලා ගෙදර බැඳලා තියෙන්නේ හවස 6න් පස්සේ කියලා. ඉතින් මං ඇහුවා ඇයි මේ කියලා. ඉතින් මේ දරුවා මට කියපු කාරණයක් තමයි මහත්තයා හවස 6 විච්ච කමන් නෝනාව මට අල්ලගන්න බෑ. මෙයා මොනවා හරි කරලා ගෙදරින් එළියට පයින්නවා. කොහේ යනවද දන්නේ නැහැ. පහුවදා උදේ තමයි එන්නේ. ඉතින් මහත්තයෝ මෙයා මට ආරංචි වෙලා තියෙනවා මෙයා එක පිරිමිත් එක්ක යනවා. ඉතින් මෙයා දන්නේ නැහැ මෙයා මොකද කරන්න කියලා. නමුත් උදේ ආවට පස්සේ මහත්තයෝ මෙයා දන්නේ නැහැ මෙයා එතනින් එහාට හොඳට ඉන්නවා. ආය හවස 6න් පස්සේ මෙයාට මේ කාරණේ ටික එනවා. ඉතින් මේ නිසා මම මෙයාව හවස 6න් පස්සේ කාමරයකට දාලා ගෙදර බැඳලා තියෙන්නේ. මට හොඳට ගෙවල් දොරවල් තිබ්බ කෙනෙක්. නමුත් මන්ට දැන් එහෙ ඉන්න බෑ. ඒ නිසා මම මේ කුලියට ඇවිල්ලා නෝනත් එක්ක ඉන්නේ. ඉතින් මෙහි නෝනාව බැඳලා කරලා තමයි මම රැයට තියන්නේ කියලා. ඉතින් මෙහෙම ප්‍රශ්න තියෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ මට ඒ කාරණේ මම පරීක්ෂා කරලා බලනකොට මෙයා ගිය තැනක මේ දරුවා මේ ගැහණු දරුවා විතරක් නෙමෙයි තව ගොඩක් කට්ටිය. අපි කියනවා මේ කාම ප්‍රේත බන්ධන වලට අහු කරලා මෙයාලා වරන් ගිහිල්ලා විවිධ අකටයුතුකම් වලටත් මේ ගැහණු දරුවා අරගෙන යනවා මේ කාම ප්‍රේත බන්ධන වලට අහු කරලා. ඉතින් මේක අපි කියනවා මේක අර කියන්නේ ඒ පුද්ගලයේ කාන්තාවන් අපි කියනවා අර බලහත්කාරයෙන් ගෙනියන්න ඕනේ නැහැ. මේ කාම ප්‍රේත බන්ධනයකදී වගේ කාරණයකදී ඒ ඇඟේ ඉන්න එකා තමයි මෙයාව මෙහෙව ගන්න. එතකොට අවශ්‍ය තැන අපි කියනවා වෙන අපි කියන්නේ දැන් මේ ගණිකා වෘත්තයේදී වුණත් කරන්න පුළුවන්. ඉතින් මේක හරි භයානක තත්ත්වයක්. ඉතින් මේ දේවල් හරියට බල්ලා කරලා විශ්නගත්තේ නැත්නම් අපි කියන්නේ ඒ දරුවගේ ගැහණු දරුවාගේ අපි කියන්නේ එයාගේ ක්‍රියාකාරකමක් නෙමෙයි මෙතන වෙන්නේ. එයා නොදැනුවත් වෙන කාරණා ටිකක් වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ මම කියවක මට අත්දැකීමක් තියෙන කාරණයක් නිසා. ඉතින් ඔය කාම ප්‍රේත බන්ධන කියන කාරණේදී අපි කියනවා මම අර මුලිනුත් ඔයාලට උදාහරණයක් දුන්නා. සමහර දේවල් අපි කියන්නේ ඔය කපු මහත්තුරු කියනවා, කට්ටඩියෝ කියනවා, ඇදුරෝ කියනවා. ඉතින් ওই පැත්තේ කාරණාවලදී සමහර අය ওই කාරණා කරනවා. මොකද ගියාට පස්සේ හරියට අපි කියනවා 60 කාන පේන ගැහණු දරුවෙක් ගියාට පස්සේ වෙන්නේ එයාගේ ඒ යන කාරණේ නෙමෙයි අන්තිමට වෙන්නේ. මොකක් හරි කරලා කාම ප්‍රේත බන්ධනයක් කරලා ඉවර වෙලා ප්‍රේතයෙක් එකට ගැට ගහලා ඊට පස්සේ Tamanට අවශ්‍ය කාරණේට තමයි යාලා මේ දරුවෝ යොදා ගන්න. ඉතින් මම අර කියපු උදාහරණය මොකද මට
මම ওই කාරණේ කිව්වා අම්පාර පැත්තේ. මට කතා කරා ගැහණු දරුවෙක්. ඉතින් ඒ ගැහණු දරුවා කිව්වේ ගිය දේවාලේ කම්මහත්තයාට බැඳලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් නමුත් මට තේරෙන්නේ නැහැ කම්මහත්තයා මොනවා කරනවද කියලා. මම දන්නේ නැහැ. මම ඉබේම මාව යවෙනවා කියලා දේවාලෙට. ඉතින් කම්මහත්තයා බඳිමු කියනවලු. ඉතින් ලොකු ප්‍රශ්න ටිකක්. මොකද හේතුව මේ කාමප්‍රේත බන්ධනය. ඉතින් මම අර මුලින් කියපු කාරණේ තියෙනවා. මේ කාමප්‍රේත බන්ධනය කියන එක Tamanට දැනෙන්නේ නැති කාරණයක් නේ. මොකද දවසේ එක වෙලාවක් ඉන්නවා Taman හොඳට. නමුත් යම් වෙලාවක් තියෙනවා මේක අපි කියනවා ක්‍රියාත්මක වෙන බලය ක්‍රියාත්මක වෙන වෙලාවක් මේ වෙලාවට තමන්ගේ පියවිසිහ නෙමේ ක්‍රියාත්මක වෙන මේ ශරීරයේ ඉන්න කාමප්‍රේත තමයි මේකට ක්‍රියාත්මක තියෙන්නේ. ඔන්න ඔය කාරණා ටික මේකේ තියෙන බරපතලකම තීරණය වෙන්නේ ඔන්න ඔය කාරණේදී. ඉතින් අපි යමු මේ කාමප්‍රේත දෝෂය කියන කාරණේ අපි දෝෂයකදී කොහොමද අපි මේක හරියට හඳුනාගන්නේ කියන කාරණේ. ඉතින් මේක මට කියන්න තියෙන්නේ විවාහයක් වෙලා ඉන්න කෙනෙකුට මේ කාරණේ ඇතුලේදී සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි විවාහක පුරුෂයාට ආදරේ. දරුවන් ආදරේ. නමුත් කාරණේ තියෙන්නේ මේ පුරුෂයාත් එක්ක අපි කියනවා ලිංගිකව එකතු වීම හෝ ලිංගිකව හැසිරීම ඒ කාරණා වලට මේ ස්ත්‍රිය කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව තියෙන්නේ තමන් පුරුෂයාව ප්‍රතික්ෂේප කරනවා අර තමන් මේ කාමප්‍රේත දෝෂයේ ඉන්න ඒ කාමප්‍රේතයත් එක්ක තමයි මේ කාරණේට තමන් කැමති වෙන්නේ. මොකද මේක අපි මම අර කිව්වේ සුවං වින්දනයක් හා සමාන කාරණයක්. ඉතින් ඔන්න ඕකයි මෙතන තියෙන ගැටලුව. ඉතින් මම අර කලිනුත් කිව්වා මේක අපි කියන්නේ මේ දෝෂය ඉවත් කරගන්න යන්න මේ කාන්තාව කැමති වෙන්නේ නැහැ කොච්චර කිව්වා. මෙහෙම දෝෂයක් තියෙනවා කියලා කිව්වත් එයා කැමති වෙන්නේ නැහැ. ඇයි කාරණේ? මෙයා මේකට දීර්ඝ කාලිනව හුරු වෙලා පුරුදු වෙලා අපි කියන්නේ අර පදන් වෙලා පත්තියන් වෙලා කියලා. අන්න එහෙම කාරණයක් ගිහිල්ලා. මොකද දීර්ඝ කාලයක් මෙයා මේකේ මේ තෘප්තිය ලබලා මෙයා මේකට මේ පහසට හුරු වෙලා ගිහිල්ලා. ඉතින් එතකොට මෙයා කැමති නැහැ වෙන පිරිමියෙක් එක්ක ඉන්න හෝ ඒ ලිංගික කටයුතු කාරණා වලට යන්න. මොකද මෙයා අරකින් තමයි ඒ තෘප්තිය ලබන්නේ. ඉතින් කාන්තාවන්ට මේකේ මුල් කාලේ කොහොමද මේ තමන් හසු වෙලා තියෙන කාමප්‍රේත දෝෂයක්ද කියලා මේකේ මුල් කාලේ මම මේ කාමප්‍රේත දෝෂයකට කලින් මම කලින් කිව්වේ මේක ප්‍රේත දෝෂයක් වෙනවා කියලා. මේ ප්‍රේත දෝෂ කියන කාරණේ ඇතුලේ මේක අපි මේ කාමයේ පැත්තෙන් එන කාරණයක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. මොකද මුල් කාලේ ප්‍රේත දෝෂයක් ආවට පස්සේ අපි දන්නවා කාන්තාවන් සාමාන්‍යයෙන් අපිට කතා කරලා කියන කාරණයක් සහ තියෙන අත්දැකීම් එක්ක අපි දන්න කාරණයක් නිදියනිද්දී අපි දන්නවා කකුල් අතපය අත ගන්න කාරණයක් තියෙනවා. තමන්ගේ අපි කියනවා ශරීරයේ උඩ නැගලා ඉන්න කාරණයක් තියෙනවා. ශරීරය ඊට පස්සේ අපි කියන්නේ නිකන් අර මල්ලක දාලා පොළවේ ගහලා එළියට දැම්මා වගේ අමාරු කාරණයක් තියෙනවා කාන්තාවන්ට. ඉතින් එතනින් එහා කාරණේ අපි තව කාරණා තියෙනවා. අපි කියන්නේ ශරීරයේ පහුරු ගාලා කාරණා තියෙනවා. අපි කියන්නේ උදේට බලපුවම ඇඟ හැමතැනම රතු වෙලා. අපි කියමු නියපොතු පාරවල් වගේ. අපි කියන්නේ සීරියම් සලකුණු තියෙනවා. ඉතින් ওই කාරණාව. ඉතින් එතනින් එහාට යනකොට අපි ගන්නවා નિયમિત පරිදි මාසික ඔසප්පීම වෙන්නේ නැහැ. දින අක්‍රමවත් විදිහට වෙනවා. ඒකත් ඔය එක කාරණයක් කාමප්‍රේත දෝෂ කාමප්‍රේත බන්ධනවලදීත් ඔය කාරණේ වෙනවා. નિયમિત පරිදි ඒ ඔසප්පීම ඒ චක්‍රය નિયમિત පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැති කාරණයක් තියෙනවා. ඉතින් එතනින් එහාට ගියපුවාම අපි කියනවා සමහර කාන්තාවන් කියනවා මගේ පස්සෙන් කවුරු හරි ඉන්නවා. කළු ඇඳගත්ත කෙනෙක් මගේ පස්සෙන් ඉන්නවා. මාත් එක්ක යනකොට හැමතැනම එනවා යන්නේ. මම හිටගෙන ඉද්දිත් ඇවිදිනකොටත් මගේ ශරීරය අත ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ කාරණා. ඉතින් බොහෝම දේවල් තියෙනවා කියන්නේ. ඉතින් අපි කියනවා සමහර කාරණාට අපි කියන්නේ කියන්න බැරි කාරණා. කියන්නේ මේ දේවල් අපි කියන්නේ සාමාන්‍යයෙන් අර පුද්ගලික කාරණා අපි කියන්නේ මේ පැත්තේ දේවල් කතා කරන්න සමහර කාන්තාවන් කැමති නැති අවස්ථාවක් තියෙනවා. ඒකට හේතුව තියෙන්නේ මේක ඇතුලේ මේ කාමප්‍රේත දෝෂයන් කාමප්‍රේත බන්ධනයන් ඇතුලේ අපි කියන්නේ ලොකු කාන්තාවක් මේ කාරණේට අසු වුණාට පස්සේ මානසිකව ලොකු වද වේදනාවක් විඳිනවා. මොකද මේක කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. සහ මේක කියන්න ගිහම Tamanට ලැජ්ජා වෙයි. Taman කොහොමද මේක කියන්නේ? ඉතින් මෙහෙම කාරණාවලුත් තියෙනවා. ඉතින් මේකට තව අනිත් පැත්තේ කාරණේකුත් මම කියන්නම්. ඉතින් මේ ඇයි මේ කාමප්‍රේත දෝෂයන් වලට කාන්තාවන් ලක් වෙන්නේ කියන කාරණේ මේක බොහෝ විට අපි කියනවා සමහර කාන්තාවන් අපි දන්නවා දවසේ බොහෝ වේලාවක් තනියමයි ඉන්නේ. එහෙම අවස්ථාවක් තියෙනවා. කියන්නේ පිරිමියා නැත්තම් ස්වාමියා රැකියාවට ගියාට පස්සේ කාන්තාව ගෙදර තනියම ඉන්නේ. ඉතින් මේ තනියම ඉන්න කාරණේ ඇතුලේ අපි දන්නවා මේ හිතට තනිකම පාළුවක් දැනනට පස්සේ අපි කියනවා මේ പ്രേත දෝෂයන් වලට අහුවීමේ ප්‍රබලතාවයක් තියෙනවා. අනිත් කාරණේ තියෙනවා සමහර අපි කියනවා කාන්තාවන්ගේ ලිංගික පැත්තේ කියන්නේ ආශාව සහ ඒ අරමුණු තිබ්බාට පිරිමියාගේ ඒ පැත්තේ නැහැ කිසිම අපි කියන්නේ එහෙම අරමුණක් නැහැ පිරිමියාගේ. එතකොට අන්නේ කාරණේ තුල කාන්තාවන්ගේ අර හිතේ තියෙන ආශාවත් එක්ක බලනකොට යම් പ്രേත කොට්ටාසයක් ශරීරගත වෙන්න පුළුවන් මේ කාරණේට මේක බලාන ඉඳලා මේ ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් අර මුල් කාලේ තියෙන പ്രേත දෝෂයක් මේ කාරණයක් දැක්කහම දීර්ඝ කාලිනව අපි කියනවා പ്രേත දෝෂයකට යන්න කාම പ്രേත දෝෂයකට යන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඉතින් ඔය වගේ විවිධ කාරණා. ඉතින් සමහර අපි දන්නවා
කාන්තාවන් අපි දන්නවා විවාහ නොවි දීර්ඝ කාලිනව ඉන්න කට්ටිය තියෙනවා. අපි කියන්නේ වයස පහුවෙලයි මේකට හේතුව එක්කෝ යාළු වෙන කෙනා හෝ තමන් කැමති කෙනා තමන්ගේ ගෙදරින් කැමති නැහැ. එතකොට විවාහය කල් ගිහිල්ලා අපි කියනවා දැන් සාමාන්‍යයෙන් අවුරුදු අපි දන්නවා 30 40 බැඳලා නැති කට්ටිය ඉන්නවා. අපි 40 නෙමෙයි ඊටත් එහා බැඳලා නැති කට්ටිය ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ කට්ටියට මෙන්න මේක ඒ කියන්නේ එයාලගේ හිතේ ආසාවක් තියෙනවා. අනිත් විවාහල වෙලා ඉන්න කට්ටිය දැක්කට පස්සේ එයාලට හිතේ ආසයි. දරුවෝ දැක්කට පස්සේ ආසයි. ඉතින් මේ කාරණා ටිකත් එක්ක මේ යම් අපි කියනවා දෝෂයන් කාම ප්‍රේත දෝෂයන් විදිහට ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් මේ ඉන්න කාරණේදී වෙන්නේ ඊට පස්සේ යාට විවාහයේ අවශ්‍යතාවය දැනෙන්නේ නැහැයි. මේ කාම ප්‍රේතයේ දෝෂෙත් එක්ක අපි කියනවා Tamante අවශ්‍ය දේවල් අපි කියන්නේ ඒ තෘප්තිය ඒ සියලු කාරණා ලැබෙනවා. මේ ප්‍රේතය හරහා. ඉතින් අන්නේ කාරණේ නිසා ඒ කට්ටිය ඒ දේවල් වලට යොමු වෙන්නේ නැහැ විවාහයට ඒ වගේ කාරණාවල. ඉතින් මේවා අපි කියනවා තව කතා කරනවා නම් මට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. නමුත් අද මම වීඩියෝ එකේ මූලික වශයෙන් කතා කරේ මේ ප්‍රේත දෝෂයක් කොහොමද කාම ප්‍රේත දෝෂයක් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් නැවත මම සාරාංශයක් විදිහට කිව්වොත් ප්‍රේත දෝෂයක් මුල් කාලේ කාන්තාවගේ ශරීරගත වුණාට පස්සේ අපි මේක හඳුනා නොගත්තොත් මේ ප්‍රේත දෝෂය අපි කියනවා සමහර විට අපි කියන්නේ තමන්ගේ මව පියා වගේ කෙනෙක් සහෝදරයෙක් වගේ මිය ගිහිල්ලා ශරීරගත වීමක් නෙමෙයි මම මේ කතා මම කියන්නේ වරමක් ගැන කාරණයක් නෙමෙයි මම මේ කතා කරන්නේ දෝෂයක් ගැන. එතකොට මේ പ്രേත කියන යම් දෝෂයක් ශරීරගත වෙලා අපි මේක හරියට හඳුනා ගන්න නැතුව දීර්ඝ කාලීනයක් නැහැ කමන්නේ කියලා හිතපුවාම වෙන්නේ මේ പ്രേත දෝෂේ කාම പ്രേත දෝෂයක් දක්වා වර්ධනය වීම කාරණයක් තමයි වෙන්නේ. ඒකෝර කාම പ്രേත දෝෂයක් වුණාම මේක අපි කියනවා තමන්ගේ හිතින් යටපත් කර ගැනීමේ කාරණයක් තියෙනවා. මේක කමන්නේ නැහැ කියලා හිතන කාරණයක් තියෙනවා. මේකට හුරු වීමේ කාරණයක් තියෙනවා. මේකත් එක්කම ජීවත් වීමේ කාරණයක් තියෙනවා. ඉතින් ওই කාරණේ නිසා මේක අපි කියනවා හඳුනා ගන්න සහ හඳුනාගත්තත් ඉවත් කරන්න යනකොට මොකද මේ දෝෂي තියෙන කෙනා කැමති නැහැ. මේක අයින් කරගන්න ඉවත් කරගන්න. මොකද යා මේකට හුරු වෙලා ගිහිල්ලා සෑහෙන කාලයක් තිස්සේ. ඉතින් ඔන්න ඔය කාගේ කාරණාවලදී හරි අමාරුයි මේවා ඉවත් කරගන්න යනකොට මොකද මෙයා කැමති නැහැ. දෝෂේ තියෙන කෙනා කැමති නැති වෙනවා. ඉතින් ඕක තමයි එක් කාරණයක්. අනිත් පැත්තේ කාරණයක් මම කතා කරා. කාම ප්‍රේත බන්ධන කියන කාරණේ මේවා වෙන්නේ බොහෝ දෙනා මන්ත්‍ර ශාස්ත්‍රයේ පැත්තෙන් සහ අපි කියනවා මේ දේවාල කටයුතු පැත්තෙන් ඒවා වරම් තියෙන කට්ටියද සියලු කාරණා සියලු ඒ පැත්තේ කට්ටියත් එක්ක අපි කියන්නේ ඒ පැත්තට ඒ අපි කියන්නේ තමන්ගේ වරම හරි දෙයට මේ අකටයුතුකම් වලට යොදා ගන්නකොට මේ කාරණා ටික වෙනවා. ඉතින් අපි කියන්නේ යම් ප්‍රේතෙක් ගෙනල්ලා ඒ කාම ප්‍රේත පැත්තෙන් බල ගන්නවලා ඒ ආශාව පැත්තෙන් බල ගන්නවලා මේ ශරීරයට බන්ධන කරනාට පස්සේ ගැහණු කෙනෙක්ගේ මේක අපි කියනවා කාම ප්‍රේත බන්ධනයකට යනවා. ඊට පස්සේ මේ ශරීරයේ කාන්තාවව පාලනය කරන්න මේ ශරීරයේ ඉන්න කාම ප්‍රේත දෝෂය. එතකොට එයා මේ කාම ආශාවන් මුල් කරගෙන තමයි මේ කාන්තාව යම් ක්‍රියාවලට එයා විසින්ම යොදවා ගන්න. ඉතින් ඔය ගැන තමයි අද මම කතා කරේ. ඉතින් මේ වීඩියෝ එක අහන බලන ඔයාලට හෝ අපි දන්නවා පවුලේ කට්ටියට හෝ කාට හරි මේ ප්‍රශ්න ගැටලු තියෙන පුළුවන් මේ කාම දෝෂයක් වගේ තියෙන කාරණේ මම අනිත් කාරණාවක් කියන්නම්කෝ. මේ කාම ප්‍රේත දෝෂයක් ඉවත් කරන්න යනකොට අනිවාර්යෙන් මේ කාන්තාවන් විවිධ ලිංගික හිරිහැර වලට ලක්වීම ඉඩකඩ තියෙනවා. ඒකට හේතුව තමයි මේ ශරීරයේ ඉන්න කාම ප්‍රේතයා ඒක බන්ධනයේට හෝ යා දෝෂයට හෝ ඉන්නේ කාම ප්‍රේතයා කොහොම හරි උත්සාහ කරනවා මේක ඉවත් කරන්න යනකොට මේක ඉවත් කර නොගෙන නැවත එන්න. එතකොට මෙයා උත්සාහ කරනවා අපි මෙයා ඉවත් කරන්න අපි කියමුකෝ මේක යනවා දේවාලයකට කියලා. මේ ශරීරයේ ඉන්න මේ කාන්තාවේ ශරීරයෙන් කාම ප්‍රේත දෝෂය උත්සාහ කරනවා මේ දේවාලයේ ඉන්න කෙනත් එක්ක හරි මේ කාන්තාව අපි කියනවා යම් ලිංගික සම්බන්ධතාවයක් හෝ ඇති කරලා අපි කියන මේ ලිංගික අල්ලසක් දෙනවා. එහෙම හරි දෙයක් කරලා මේ කරන වැඩේ නවත්ත ගන්න. එතකොට තමයි ඔන්න ඔය කාරණා වෙන්නේ අර ආරයත් එක්ක යාළුවා අර දේවාලේ මිනිස්සයත් එක්ක පැනලා ගියා. අර දේවාලේ ඉන්න ගෑණිත් එක්ක පැනලා ගියා. බොහොම ප්‍රශ්නයක් තියෙනවා. මොකද කාමපේත දෝෂයක් ඉවත් කරන්න යනකොට අනිවාර්යෙන් යම් කාරණයක් තියෙනවා. ඒ දේවාලේ ඉන්න අපි කියන වරම්ලාභියෙක් හෝ වේවා නැත්නම් ඇදුරු කෙනෙක් හෝ වේවා මේ කාමපේතයා ඔහුවත් බන්ධනය කරගන්න උත්සාහ කරනවා. කියන්නේ මේ කාන්තාව කෙරෙහි හිත යොමු කියන්නේ හිතක් ඇති කරවලා මෙයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරලා මේක ඉවත් කිරීමේ කටයුත්ත නවත්තන්න උත්සාහ කරනවා. අන්න ඔහොම කාරණාවලදීත් අපි කියන්නේ මේ ඉන්න මේ ප්‍රේතයා විසින් යම් උපක්‍රම යොදලා මෙන්න මේ වගේ කාරණා කරනවා. ඉතින් ඒ නිසා මම දැකලා තියෙනවා පසුගිය කාලේ Facebook එකේ වුණත් අපි දැක්ක ගොඩක් කට්ටිය මේ කාමපේත දෝෂිවත් කරන්න යනකොට අපි කියනවා කියලා අපිත් එක්ක එක දවසක් ඉන්න ඕනේ මාත් එක්ක ලිංගිකව හැසිරෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක ඉවත් කරලා දෙන්නේ. ඉතින් ඔන්න ආකාරයේ මහා ප්‍රශ්න ගොඩක්. ඔකට හේතුව තමයි මම අර කියපු කාරණේ. මේ කාන්තාවගේ ශරීරගත ඉන්න කාමපේත දෝෂයාගේ කාමප්‍රේතයාගේ නැත්තම් කාමපේත බන්ධනේ ඉන්න කාමප්‍රේතයාගේ ප්‍රබලතාවය මත ඔහු යම් උපක්‍රම පාවිච්චි කරලා තමන් යන දේවාලේ කෙනාවත් එක්ක හරි يعني දේවාලේ කෙනාට අල්ලසක් වශයෙන් තමන් මේ ශරීරයේ ඉන්න කාන්තාව හරි දීලා දවසකට හරි එතනින් ඒ වැඩෙන් ගලවගෙන මෙයාව තමන් ගාව තියාගන්න තමයි ඉතින් උත්සාහ කරන. ඉතින් ඔහොමත් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේවා තියෙන කට්ටිය වගේ මේවා ඉවත් කරන්න හදද්දිත් ඉවත් කරන කට්ටියත් පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් තමන්ටත් මේ මිනිස්සුන්ට උදව් කරන්න කියලා තමන්ට නරක නාමයක් අහගන්න වෙනවා. ඉතින් මම අද
මේ කාරණා ටික කතා කරේ මොකද මේවා ගොඩක් කට්ටිය කියලා දෙන්නේ නැහැ සහ සමහර මේ දෝෂ තියෙන කට්ටිය මේවා කතා කරන්නේ නැහැ බයට සහ ලැජ්ජාවට. ඉතින් ඒ නිසා Tamanට මෙහෙම කාරණයක් තියෙනවා නම් බය වෙන්න එපා. හරියට දැනුම තියෙන කෙනෙක් එක්ක කතා කරන්න. කතා බහ කරලා මේ කාරණේ හරියට පරීක්ෂා කරලා මේවා හරියට ඉවත් කරගන්න. මොකද මම අර මුලින් දෝෂයක්, പ്രേත දෝෂයක්, නැත්නම් പ്രേත දෝෂයක්, කාම പ്രേත දෝෂයක්, නැත්නම් කාම പ്രേත බන්ධනයක්. ඉතින් මෙන්න මේ කාරණා තුන කලු කුමාර දෝෂයෙන් වෙනස් වෙනවා. කලු කුමාර දෝෂයේදී කාරණා ටික ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. මොකද සමහර කාරණා තියෙන එක වගේමයි. අපි කලු කුමාර දෝෂය කියලා හිතාගෙන ඒ කලු කුමාර දෝෂය ඉවත් කිරීම කටයුත්තට යනවා. හැබැයි නමුත් අන්තිමට කලු කුමාර දෝෂය නෙමෙයි තිබිලා තියෙන പ്രേත දෝෂය වෙනවා. සමහර අයට කාරණාවක් තියෙනවා තියෙන්නේ ඇත්තටම කලු කුමාර දෝෂය. හැබැයි මේ പ്രേත දෝෂයක්, කාම പ്രേත දෝෂයක් කියලා හිතාන ඒක ඉවත් කරන්න යනවා. එතකොට මේ කාරණේ වෙන්නේ නැහැ. මොකද අපි දෝෂයක් තියෙනකොට අපි ඒකාන්තයෙන් මේක පරීක්ෂා කිරීමක් කරන්න ඕනේ. ඉතින් පරීක්ෂා කරලා බලලා තමයි අපිට හරියට මේක හඳුනාගන්නේ මොකක්ද කියලා. ඉතින් එතනින් එහාට තමයි මේකට පිළියම් ගන්න. ඉතින් ඒ නිසා මෙහෙම ගැටලුවක් ඔයාලට තියෙනවා නම් හරි කෙනෙක් හම්බෙන්න දැනුම තියෙන කෙනෙක් ළඟට යන්න ගිහිල්ලා මේක හරියට පරීක්ෂා කරගන්න. පරීක්ෂා කරගෙන මේක ඉවත් කිරීමේ කාරණේට යන්න. එතකොට ඔයාලට මේක ගැටලුව ලියා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මොනවා හරි මගෙන් දෙයක් අහන්න තියෙනවා නම් මට ප්‍රශ්න යොමු කරන්න. එහෙම නැත්නම් මගේ ෆෝන් නම්බර් එක තියෙනවා මට කතා කරන්න. එහෙම නැත්නම් මගේ Facebook එක තියෙනවා ඉසිවරන්න, Facebook group එක තියෙනවා වරම් දරුවන්ගේ තක්සලාව. මේ දෙකත් එක්කත් එකතු වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. ඉතින් වරමක් කියන අනිත් කාරණේත් මම කියන්නකෝ ඉවර කරන්න කලින් මේ වරමක් කියන කාරණේදී වරම් තියෙන කට්ටියටත් මේ දෝෂෙ ඉන්න පුළුවන්. නමුත් එතකොට කාරණේ වෙන්නේ වරම ඥාතියාට බෑ ශරීරගත වෙන්න. මොකද මේ දෝෂේ ප්‍රබල වීමත් එක්ක. ඉතින් ඕවත් ප්‍රශ්න මේ සියල්ල අපි මම අර කිව්වේ එකයි. අපිට හැමදේම අපි මෙහෙම වචන වලින් කියලා තේරුම් කරන්න බෑ. මොකද සමහර දේවල් තියෙනවා. ඒවා හරියට පරීක්ෂා කරලා බලලා ඉවරලා තමයි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද දෝෂෙන් දෝෂෙට වෙනස් වෙනවා. වෙනස් ලක්ෂණ තියෙන. ඉතින් ඒ නිසා පරීක්ෂා කිරීමකින් තොරව හැමදේම අපිට කියන්න බෑ. මේ දේවල් අපි පොදුවේ කියන කාරණා. ඉතින් ඒ නිසා අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මම ඉස්සරහට තව වීඩියෝ අරන් එනවා. ඔයාලා එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක. ඉතින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි.